ආයුබෝවන් සුබෝදෑසනක් වේවා. අපි අද දවස් ආරම්භ කරමු. අද ජුනි මාස 27 වෙනිදා ඉරිදා දවසයි මේ ආරම්භෙන්නේ. දවසට අදාළව මොනවද සතියක පුවත්පත්වල පළ වෙලා තිබෙන්නේ කියලා මුලින්ම බලන්න අප සූදානම්. ඒ අනුව විවිධ වූ වාර්තාද දවසට අදාළව පළ වී තිබෙන ඉරිදා ලංකාදීපය, සතියක අරුණ, දිවයින ඉරිදා සංග්‍රහය, මව්බිම ඉරිදා සංග්‍රහය මේ ආදී පුවත්පත්වල විවිධාකාරයෙන් පළ වෙලා තියෙද්දි අප මුලින්ම මව්බිම ඉරිදා සංග්‍රහයට යොමු වන්නට බලාපොරොත්තු වෙනවා. ඉරිදා මව්බිමේ දකින්නට පුළුවන් ප්‍රධාන සිරස්තල අතර තවදුරටත් මේ ජනාධිපතිතුමා ජාතිය අමතා කළ ප්‍රකාශ කෙරෙහි අවධානය යොමු වෙමින් තිබෙන බව තමයි අපට දකින්නට ලැබෙන්නේ. ඒ අනුව මව්බිම පළ කරනවා කවර දුෂ්කර තත්ත්වයක් යටතේ වුවත් ජනතාව වෙනුවෙන් සියලු වගකීම් ඉටු කරනවා කියලා පසුගියදා ජනපති ජාතිය අමතමින් කළ ප්‍රකාශයේ කොටසක්. ඒ වගේම ලක්ෂ 130කට සැප්තැම්බරයේ වන විට එන්නත ලබා දී අවසන් කරන බව එතුමා එහිදී කළ ප්‍රකාශවල තවත් වැදගත් කොටසක් උපුටා දක්වමින් මව්බිම පුවත්පත වාර්තා කරනවා. ඒ වගේම විපක්ෂ නායකතුමා සජිත් ප්‍රේමදාස මැතිතුමා උපුටා දක්වමින් වාර්තා කරන ජනපති ප්‍රශ්න 6කට පිළිතුරු දිය යුතුයි කියලා. මේක ජනාධිපතිතුමාගේ ප්‍රකාශයට පෙර ආතු ප්‍රකාශය විකාශය වීමට පෙර ආතුවම සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකතුමා ඉදිරිපත් කරපු කාරණා කීපයක් මේවට පිළිතුරු ලබා දෙන්න කියලා. නමුත් අප හොඳින්ම දුටු තත්ත්වයක් තමයි මේ ප්‍රකාශයත් ප්‍රතිගත කරපු ප්‍රකාශයක්. ඒ පිළිබඳවත් සමහර මත විචාර විවේචන අපට දකින්න පුළුවන්කම තිබෙනවා. මේ ජනාධිපතිවරයා ජාතිය ආමන්ත්‍රණය කළ අවස්ථාව පිළිබඳව කෙසේ හෝ වේවා ඒ පිළිබඳව කතා බහ එහෙම වෙනකොට නිරන්තරව රැස්වෙන කොවිඩ් මර්ධන අප කලින් ඉදිරිපත් කළ වාර්තා බෙසේ බලමු. ඒ අතරතුර ඔබට කියන්න තිබෙන්නේ නිරන්තරව රැස්වෙන කොවිඩ් මර්ධනය පාලනය වෙන නැත්නම් කොවිඩ් කටයුතු පිළිබඳව රැස්වීමේදී කාර්යසාධක බලකා රැස්වීමේදී අවධානය යොමු කාරණා කීපයක් තිබෙනවා. ඒ අතරට විශේෂයෙන් ලංකාව එන්නත් මිලදී ගැනීමේ ප්‍රසම්පාදන ක්‍රියාවලියේ බොහොම ඉදිරියෙන් සිටින බවට ලංකාවට ලැබුණු සහතිකය පිළිබඳව විශේෂ කතාබහකට ලක් වුණා. ඒ ඇතුළුව අපිට අද දවසේ අනිකුත් පුවත්පත් තුලත් මේ ඉරිදා ලංකාදීපය මේ ආදී පුවත්පත් තුලත් එන්නත් මාස 3ක් ඇතුළත ලබා දී අවසන් කිරීමට බලාපොරොත්තු වන බව ජනාධිපතිවරයාගේ ප්‍රකාශයට අවධානයේදී ඇති බවක් අපට පෙනෙන්නට තිබෙනවා. මෙන්න ඉරිදා ලංකාදීපය මේ කාරණා වාර්තා කර තිබෙන හැටි අපට දකින්න පුළුවන්. දැන් සැප්තැම්බරයේ වන විට මේ රටේ ජනතාවගෙන් මිලියන 130ක ප්‍රමාණයකට එන්නත් ලබා දීම සඳහා කටයුතු කරනවා කියලා ජනාධිපතිවරයා කියපු කතාව. ඒ වගේම දිවයින ඉරිදා සංග්‍රහය දැක්වෙන්නේ රට වසා කොරෝනා පාලනය කරන්න බෑ, ජනතාව සෞඛ්‍ය නීති පිළිපැදිය යුතුයි ජනපති ජාතිය අමතමින් පවසයි කියලායි සඳහන් වෙන්නේ. යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතාත් ප්‍රකාශ කරනවා ඇතැම් තැන්වල ඇතැම් මාධ්‍යවල පළවන වාර්තා අසත්‍ය බව. යලිත් දින ගණනාවකට මුළු රටම වසා තැබීමේ සූදානම පිළිබඳව පළවෙන වාර්තා අසත්‍ය ඒවා බවට. කෙසේ වෙතත් ඒ අතරතුර රැස්වුණු කොවිඩ් පාලනය පිළිබඳව බලකායේ කාර්යසාධක බලකායේ රැස්වීමේ හුවමාරු වුණු අදහස් ඇතුළත් වාර්තාවක් අප සතුව තිබෙනවා. ඒ රාත්‍රී ප්‍රවෘත්ති විකාශය අඩංගු වුණු වාර්තාවක් අප දැන් සූදානම් වෙන්නේ මුල් අවධානය ඒ වෙත යොමු කරලා ඉන්නයි. කොවිඩ් මර්ධන විශේෂ කමිටුව ඊයේ ජනාධිපති කාර්යාලයේදී රැස් වුණා. එහිදී කොවිඩ් මර්ධන එන්නත් මිලදී ගැනීමේ ප්‍රසම්පාදන ක්‍රියාවලියේදී ශ්‍රී ලංකාව අනුගමනය කරන ක්‍රමවේදය කෙරෙහි ලෝක බැංකුවේ ප්‍රසාදය පළ වී ඇති බවයි රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා සඳහන් කළේ. එන්නත් මිලදී ගැනීමේ විනිවිද භාවය සහ ක්‍රමවත් බව හේතුවෙන් දකුණු ආසියානු රටවල සෙසු ආයතන හා සැසඳීමේදී රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව ඉදිරියෙන්ම සිටින බවද සභාපතිවරයා ප්‍රකාශ කළා. ලබන මාස මුල සිට සැප්තැම්බර් දක්වා සයිනෝෆාර්ම්, සිනොවැක්, ස්පුට්නික් ඇතුළු එන්නත් මිලියන 17කට අධික ප්‍රමාණයක් ලැබීමට නියමිත ඇති බවත් එම එන්නත් රට පුරා වැඩි පිරිසකට කෙටි කාලයක් තුළ ලබා දීමට කඩිනම් වැඩපිළිවෙලක් සැකසීමේ අවශ්‍යතාවයත් ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළා. එන්නත් ලබා දීම හඳුනාගත් රෝහල් මගින් සිදු කිරීම සඳහා වූ යෝජනාවක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට ලබා දෙන බව රාජ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදිනිය මහතා මෙහිදී ප්‍රකාශ කළා. දවසේ වැඩි කාල පරාසයක් තුළදී එම රෝහල් වලින් එන්නත් ලබා ගැනීමට මෙමගින් ඉඩ ප්‍රස්තාව සැලසෙන බවයි වෛද්‍ය පාදිනිය මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ. මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍යවරුන්, ත්‍රිවිධ හමුදාපතිවරුන්, පොලිස්පතිවරයා, සෞඛ්‍ය අංශ ප්‍රධානීන් ඇතුළු පිරිසක් එක්ව සිටියා. හැමෝටම හොඳ තොරතුරක් කියන්න ඕන මම දකුණු ආසියාවේ තියෙන
ආයතන වලින් රාජ්‍ය ඖෂධ සංස්ථාව තමයි පළවෙනියටම ක්වොලිෆයි වෙලා තියෙන්නේ ලෝක බැංකුවෙන් එන්නත් ගෙන ඒම සඳහා ඇප්‍රූවල් එක හම්බෙච්ච පළවෙනි ආයතනය වෙලා තියෙනවා. ඒගොල්ලොත් එක්ක අපි ඒගොල්ලන්ගේ දැන් වෙබ්සයිට් එක කරා තමයි ගෙවීම ඔක්කොම කරන්නේ. එතකොට ඒ කටයුතුත් දැන් මේ වෙලාවේ කරගෙන යනවා. මෙහෙමයි දැන් ඒගොල්ලෝ ක්වොලිෆයි කරනවානේ තියෙන ආයතන පේමන්ට් කරන්න එන්නත් වලට වර්ල්ඩ් බැංක් එක. එතකොට SPC එක තමයි ඒගොල්ලෝ ඉස්සෙල්ලාම ක්වොලිෆයි කරේ සවුත් ඒෂියාවල. ඒගොල්ලෝ පේමන්ට් කරා. එතකොට දැන් අපි අද ඒගොල්ලොත් එක්ක එකතු වෙලා ඒගොල්ලන්ගේ වෙබ්සයිට් එකට ඇක්සස් එක අරගෙන පේමන්ට් මෙතඩ් එක හැදුවාම ඒගොල්ලෝ ඩිරෙක්ට්ලිම කම්පනීස් වලට පේ කරනවා. අපි සතයක්වත් අත තියන්න ඕනේ නැහැ. ඒගොල්ලෝ මැනේජ්මන්ට් එක බලා ගන්නවා. ඉතින් ඒක ලොකු ඇචීව්මන්ට් එකක්. මම හිතන්නේ ඒක ලෝකේ හැමතැනම වෙබ්සයිට්ස් වල යනවා. අපේ ආයතනය ඒකට තෝරාගත්තා ඒක. ඒ අවසාන වශයෙන් කියවුණු කාරණාව රටක් විදිහට අප පිළිබඳව ලෝකයේ අවධානය දිනාගත්තු ඒ වගේම විශේෂයෙන් මේ පවත්වාගෙන යන ක්‍රියාවලිය පිළිබඳව පැසසුම් හිමිවන අවස්ථාවක් වුණත් දිගින් දිගටම රජය එන්නත් කරන වැඩපිළිවෙලේදී පසුගාමී බව තමයි විපක්ෂයේ එහෙමනම් පෙන්වා දෙන කාරණාව බවට පත් වෙලා තිබෙන්නේ. ඒ අතරේ මේ තවත් පුවත් වාර්තා කිහිපයකින් අපි කාරණා කිහිපයක් උපුටා ගන්නට සූදානම්. මව්බිම පුවත්පතේ දැක්වෙනවා එන්නත් කරණයේදී සිදු වූ විෂමාචාර ගැන විමර්ශනයක් ඕනේ. විශේෂඥ වෛද්‍ය කමිටුව කරන ඉල්ලීමක් අපට දකින්න පුළුවන්කම තිබෙනවා. මේ එන්නත් කරන වැඩපිළිවෙලේ යම් යම් ගැටලු පිළිබඳ යම් යම් අවස්ථාවල අපට අසන්නට දකින්න ලැබුණා. එක කාරණාවක් වැඩිපුර පුවත්පත්වල අපට දකින්නට ලැබුණත් මේ කොළඹ වරාය සේවකයන්ට එන්නත් කරන්නේදී එහි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනිය විශේෂයෙන් අනුගමනය කරන ලද ක්‍රමවේදය තම තමන්ගේ හිතවතුන්ට පවුලේ අයට එන්නත් ලබා දීමට ඒ වරායට ලැබුණු එන්නත්තුගේ අවබෝධ කිරීම, ඊළඟට ඇතැම් තැන්වල එන්නත් අස්ථානගත වීම, ඊළඟට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට ඍජුවම චෝදනා එල්ල වෙච්ච තම තමන්ගේ අයට පමණක් එන්නත ලබා ගැනීමට සෞඛ්‍යයේ අනෙකුත් සමගාමී ක්ෂේත්‍ර එම නැත්නම් සහායක ක්ෂේත්‍රවලට එන්නත නොලැබෙන තත්ත්වයක් තුළදීත් තමන්ගේ ගෙදර ඉන්න මෙහෙකරුවන්ට පවා එන්නත්කරණය කරවා ගැනීම මේ ආදී ගැටලු කාරණා පිළිබඳව යම් යම් ප්‍රදේශවල එන්නත්කරණයේ ඇති වූ විෂමතා පිළිබඳව මේ ආදී ගැටලු කාරණා නන්දෙසින් වාර්තා වෙනවා. යම් යම් කාරණා තවදුරටත් වාර්තා වෙමින් තිබෙනවා. ඒ අතරේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය උපුටා දක්වමින් වාර්තාවක් තිබෙනවා. මර්ධන වැඩ දෙපැත්තට කොරෝනා දිගටම වෛද්‍ය නවීන් සොයිසා උපුටා දක්වමින් තමයි මේ වාර්තාව ලංකාදීප පුවත්පත ඉරිදා ලංකාදීපේ ගෙනෙනවා අපට දකින්නට පුළුවන්කම තිබෙන්නේ. ඒ අතරේ වෛද්‍යාංශ කරන පෙන්වා දීමකුත් එම පුවත්පතේ ආසන්නයේම දකින්නට පුළුවන්. එන්නත හරියට ගත්තොත් සැප්තැම්බරේ රට හොඳ අතට එක පැත්තකින් ජනාධිපතිවරයා සෞඛ්‍ය අංශ බලාපොරොත්තු වෙන ආකාරයට අපට පුළුවන්කම ලැබුණොත් ලක්ෂ 130ක ජනතාවකට හෝ ආසන්න සංඛ්‍යාවකට සැප්තැම්බර් වන විට මාස 3ක කාලය ඇතුළත එන්නත් ලබා දීම සඳහා ඒ වගේම ජනතාවය හරි විදිහට ගත්තොත් ඒ අනුව හරි විදිහට කටයුතු කළොත් මාස කිහිපයක් ඇතුළතම රට සාමාන්‍ය අතට පත් කර ගැනීමේ හැකියාවක් තිබෙන බව තමයි වෛද්‍ය අංශ පෙන්වා දෙන්නේ. ඒ අතරතුර මේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කරන තවත් නිවේදනයක් අපට මාධ්‍ය තුල මුණ ගැසෙනවා. ඒ තමයි ඉදිරියේදී ලැබෙන සඳුදා ඉඳලා රජයේ රෝහල්වල වයස අවුරුදු 60ට වැඩි අයට එන්නත ලබා දීම සඳහා කටයුතු කරනවා කියලා. කෙසේ වෙතත් මේ වන විටත් බස්නාහිර පළාතේ විශේෂයෙන් කොළඹ දිස්ත්‍රික්කයේ යම් යම් ස්ථානවල දිනපතා එන්නත් කරන වැඩපිළිවෙල ක්‍රියාත්මක වෙනවා. ඒ සඳහා සැලකිය යුතු පිරිසකගේ සහභාගීත්වයක් දක්නට ලැබෙනවා. නමුත් වයස අවුරුදු 60ට වැඩි ජනගහනයේ සමස්තයම ඊළඟට අතිශය බහුතරයක් මේ සඳහා යොමු වීම අඩු බවක් තමයි දකින්නට ලැබෙනවා කියලා සෞඛ්‍යාංශ ආරක්ෂකාංශ කියන්නේ. ඒ අනුව යම් මන්දගාමී ස්වරූපයක් මේ එන්නත ලබා ගැනීම සඳහා පසුබට වන ස්වරූපයක් දක්නට ලැබෙනවා කියන එකත් ඒ නිසාම රාජ්‍යයේ රෝහල් වලිනුත් මේ එන්නත ලබා දීම සඳහා කටයුතු කරනවා කියන එකත් එන්නත ලබා ගැනීමට කටයුතු කරන්න කියන ඉල්ලීමත් විශේෂයෙන් වැඩිහිටි ප්‍රජාවගෙන් ඉල්ලන්ට තිබෙනවා. අපට දකින්නට ලැබිච්ච තත්ත්වය තමයි මේ කොරෝනා මරණ අතර ඒ වගේම ආසාදිත වීම අතර වැඩිමනක්ම දකින්නට ලැබුණේ මේ වයස අවුරුදු 50 60 ඉක්ම වූ අය තමයි වැඩි දෙනෙක් ඉන්නේ. ඉතින් ඒ නිසා තවදුරටත් අපේ මේ ජේෂ්ඨ පුරවැසියන් වයස්ගත ප්‍රජාව මේ තත්ත්වයට පත්වීම වළක්වා ගැනීම සඳහා ලෝකයේම හඳුනාගෙන තිබෙන පිළිගත් ක්‍රමවේදයේ එන්නත්කරණය. ඒ නිසා එක පැත්තකින් වැඩිහිටියෝ පිළිබඳ වගකීම ඔවුන් රැකබලා ගන්නා අනෙක් අයට අනෙකුත් දුවදරුවන් වෙන්න පුළුවන් අනෙකුත් අයටත් තිබෙනවා කියන එකත් ඒ සඳහා ඔවුන්ව රැගෙන යාම පෙළඹවීම මේ සියල්ල තිබෙනවා කියන එකත් විශේෂයෙන් අවධාරණය කරන්නට ඕනේ. ඒ අපි උපුටගත් ඉරිදා ලංකාදීප පුවත්පතේ තිබෙන වාර්තා ඊළඟට අප බලන්න සූදානම් වෙනත් පුවත්පත්වලත් මේ
එන්නත් කරණය හෝ කොරෝනා පිළිබඳ යම් වාර්තා තිබෙනවද කියලා. සත්‍යග අරුණේ දකින්නට ලැබෙනවා කොළඹ MOH කාර්යාල 11ක කොරෝනා එන්නත් 70,000ක් අතුරුදන්. මෙන්න අපි කියු කාරණා කොට තවත් එකක් එකතු කරගන්න පුළුවන්. පරීක්ෂණයක් පවත්වන්න සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්ට නියෝග. දැන් කලින් දකුණේ මෙහෙම සිද්ධියක් වාර්තා වුණා. ඊළඟට අපි කිව්වා මේ වරාය වෙච්ච සිද්ධිය පිළිබඳව වෙලා තියෙනවා කියන කාරණාව. පරීක්ෂණ ක්‍රියාත්මකයි දැන් මේ පිළිබඳ. ඊළඟට මේ කොළඹ MOH කාර්යාලය 11ක කොරෝනා එන්නත් 70,000ක් අතුරුදන් වීම. ඔබට මතක ඇති මීට දින ගණනාවකට පෙර ආතු යම් ස්ථානවල එන්නත් ලබා දෙනවා කියලා. විශේෂයෙන් මුදලට අලෙවි කරනවා කියලා තොරතුරු වාර්තා වුණා. මේවාටද මේ එන්නත් අතුරුදන් වෙච්ච එන්නත් ප්‍රමාණය ගිලා තියෙන්නේ. එහෙමනම් ඒ පිළිබඳව වගකීම් දරන ආයතනවල වගකීම් යුතු නිලධාරීන්ගේ බලධාරීන්ගේ වගකීම් ඉෂ්ට වෙලා තිබෙනවාද? නැත්නම් ඔවුන්ගේ අනුදැනුමත් ඇතිවද මේවා වෙලා තියෙන්නේ? කවුද මේවට වගකීම් යුත්තේ? මේක තමයි ජනතාවට පැන නගින ප්‍රශ්නය. කොළඹ දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාස් 11කට එන්නත්කරණය සඳහා ලබා දුන් එන්නත් 70,000ක තොරතුරු නොමැති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පැවති කොවිඩ් කාර්යසාධක බලකායේදී අනාවරණ වී තිබේ. දැන් පසුගියදා ජනාධිපතිවරයාගෙත් වඩාත් අවධානයට ලක් වුණා දත්ත නිසි වේලාවට නොලැබීම සහ නිරවුල්ව නොලැබීම පිළිබඳව දැඩි ලෙස කතා බහට ලක් වුණා සහ ජනාධිපතිවරයා යම් චෝදනාවකුත් එල්ල කරා ඇතැම් පාර්ශ්ව වෙත මේ පිළිබඳව යම් ස්ථාන මාරු වීමුත් මේ අතරේ සිද්ධ වුණා යම් ප්‍රධානීන්ගේ මාරු වීමුත් සිද්ධ වුණා. ඒ අතර මේ එන්නත් මෙලෙස අස්ථානගත වෙනවා නම් එන්නත් කරණය පිළිබඳ තොරතුරු නැති වෙලා යනවා නම් ඒ සම්බන්ධව වගකීම් යුත්තන්ටත් වහාම නීතිය ක්‍රියාත්මක කිරීම අතිශය වැදගත් කාරණාවක් කියලා අප විශ්වාස කරනවා. මොකද මේ වෙලාවේ සමස්ත රටක පැවැත්ම තීරණය වෙන්නේ මේ එන්නත් කරන වැඩපිළිවෙල උඩ. රටේ අනාගතයේ කෙතරම් කාලයක් අප මේ කොරෝනා එක්ක ජීවත් වෙනවද නැද්ද මේ සියලු කාරණා තීරණය කරන මේ වසංගත පාලනය සඳහා අවශ්‍ය වෙන සහාය සෑම පාර්ශ්වයකින්ම ලබා ගැනීම සහ ඒ විනිවිද භාවයෙන් විධිමත්ව සිදුවීම ඉතාමත්ම වැදගත් කාරණාවක් කියලා අප විශ්වාස කරනවා. ඊළඟට අපි දකිනවා දෙවයින ඉරිදා සංග්‍රහයේ තිබෙනවා කොරෝනා එන්නත් දීමේ ප්‍රමුඛතාවයට බෝ නොවන රෝග ඇති අයත් කියලා දෙවයින ඉරිදා සංග්‍රහයේ එක් වාර්තාවක් ගෙනෙනවා. ඊළඟට කොරෝනා ප්‍රතිකාර සඳහා ප්‍රතිදේහ මිශ්‍රණ භාවිතයට අනුමැතිය හිමිවීම පිළිබඳවත් රටවැසීමෙන් දවසේ පාඩුව කෝටි 1,500ක් සාමාන්‍යයෙන් දවසකට පාඩු වෙනවා කියලා වාර්තා වෙනවා. දැන් මේ දවස්වල පහුගිය දවස්වල විශේෂයෙන් මේ අපිට දකින්නට ලැබුණේ සුරාසල් වැහුවාම බාර් වැහුවාම වෙන පාඩුව ගැන තමයි වාර්තා පළ වෙනවා දකින්නට ලැබුණේ. දැන් මේ වාර්තාවේ දෙවයින ඉරිදා සංග්‍රහය කියන්නේ රට වැහුවාම දවසක පාඩුව මෙච්චරක් සිද්ධ වෙනවා කියලා. ඇතැම් වෙලාවට මේ ගන්නේ ක්‍රීම් වලට තව තවත් සිද්ධ වෙන පාඩු අඩු පාඩු ගණනය වෙලා නොතිබෙන්නටත් පුළුවන්. ඔබට මට මේ රටේ ජනතාවට විවිධාකාරයෙන් වෙනත් ආකාරවලින් සිදුවන පාඩුත් ගණනය කරලා බැලුවාම මහා පාඩුවක්. ඒ වගේම කාලය මේ සියල්ල අපතේ යාමක් තමයි සිද්ධ වෙන්නේ. ඒ නිසා තමයි අප පුළුවන් තරම් ජනතාවක් විදියට හැකි උපරිම සහාය පළ කරමින් ඒ වගේම නිවැරදි තීන්දුව තීරණ මේ රට කරන ඇත්තු අරගෙන ඒවා මෙහෙවන්නට ඉන්න අය නියමිත ආකාරයෙන් කටයුතු කරලා මේ කොරෝනා වාසංගතයෙන් ගොඩ එන්න අප කවුරුත් ඉටා ගත යුත්තේ ඒ නිසයි. ඒ අතර අප බලමු තවත් සුවිශේෂ කාරණාවක් වෙත අවධානය යොමු කරලා මව්බිම ඉරිදා සංග්‍රහයට ඉරිදා මව්බිමටයි අප යොමු වන්නේ. MCC මෙසිනා නැවේ ගින්නට හේතුව සෙවිය යුත්තේ නැව් සමාගමයි. ශ්‍රී ලංකා නාවික හමුදාව කියයි. නැවේ ගින්න පාලනය කර බවට තොරතුරු ලැබෙනවා. ඒ අනුව සිංගප්පූරුවෙන් එවන ලද ටග් යාත්‍රාවක් මගින් නැව සිංගප්පූරුව වෙත රැගෙන යාම සිද්ධ වෙන බව තමයි සිදු වූ බව තමයි දැනගන්නට ලැබෙන්නේ. සදා ඊ දවසේ කටයුතු කළ බව කෙසේ වෙතත් ජාත්‍යන්තර මුහුදේ මේ නැව තිබුණට කිරින්දේ මහරාවන ප්‍රදීපාගාරයේ ඉඳලා නාවික සැතපුම් 400ක් ඈත මුහුදේ උනාට මේ නැව එවන විට යාත්‍රා කරමින් තිබුණේ ලංකාවේ ගලවා ගැනීමේ කලාපයටයි නැව අයත්ව තිබුණේ. ඒ නිසා අපට තවත් අහක යන කරදරයක් අපේ පිට වැටේවිදෝ කියලා බොහෝ දෙනා බියට පත්ව සිටියා, සැකයට පත්ව සිටියා. මොකද අපිට මේ ආසන්නම අත්දැකීමක් තිබෙනවා එක්ස්ප්‍රස් පර්ල් නෞකාව නිසා. ලෝකයේ සිද්ධ වෙච්ච විශාලතම සමුද්‍ර දූෂණය සිද්ධ කරපු මේ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව නිසා ඇති වූ ධීවරයින්ට ධීවර ප්‍රජාවට සිද්ධ වෙච්ච පාඩුව සඳහා නැවේ රක්ෂණ සමාගම දැන් එකග වෙලා තිබෙනවා මිලියන 720ක වන්දියක් ඒ වෙනුවෙන් පමණක් ලබා දීම සඳහා එකගත්වයක් පළ කර ඇති බවත් තොරතුරු ආතනම මේ වන්දි ලබා ගැනීමේ ක්‍රියාවලිය පිළිබඳ යම් ගැටලුකාරී තත්ත්වයන් පිළිබඳවත් පසුගිය දිනවල අප දැක්කා යම් වාර්තා පළ වෙනවා. මිට කලිනුත් අනතුරට ලක් වෙච්ච නෞකාවලින් වන්දි ලබා ගැනීමේ ක්‍රියාවලිය යම් ගැටලු අඩුපාඩු සිදු බව අප දන්නා කාරණාවක්. කෙසේ වෙතත් අවසාන වශයෙන් ගිනිම ගැනීමකට ලක් වෙච්ච
MCC මෙසිනා නැවේ ගින්න පාලනය කර බවත් එය සිංගප්පූරුව වෙත ඇදගෙන ගිය බවත් තමයි තොරතුරු වාර්තා වෙන්නේ. කෙසේ වෙතත් මේ පිළිබඳව අප ප්‍රවෘත්ති අංශයේ සැකසූ වාර්තාව දැන් සූදානම් මේ ඔබට නරඹන්නට අවස්ථාව දෙන්නයි බලාපොරොත්තු වෙන්නේ. කොළඹ වරායට ආසන්න මුහුදේදී ගිනි ගැනීමට ලක් වූ MV එක්ස්ප්‍රස් පර්ල් නෞකාව හේතුවෙන් රැකියාව අහිමිව විපතටපත් දෙහිවරයින් වෙනුවෙන් රුපියල් මිලියන 720ක අතුරු වන්දියක් ගෙවීමට නෞකාවේ රක්ෂණ සමාගම එකඟ වී ඇති බව අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා පවසනවා. නෞකාව හේතුවෙන් තමාට සිදු වූ පාඩුවට වන්දි ලබා දෙන ලෙසට ඉල්ලා දෙහිවරයින් පසුගිය දින කිහිපෙම සිවිරෝධය පළ කළ අතර නෞකාව හේතුවෙන් රැකියාව අහිමි වූ සෑම දීවරයෙකුටම රුපියල් ලක්ෂ 5ක වන්දියක් ලබා දෙන ලෙසට ඉල්ලා අධිකරණයේද පෙත්සමක් ගොනු කර තිබුණා. මේ වන විට ගිනිපත් වූ නෞකාවේ මේ රක්ෂණ මුදල් ලැබිලා තියෙනවා කියලා දැනගන්න තියෙනවා කොහොමද ඒ සම්බන්ධයෙන් තොරතුරු? ඔයකට ඔවුන් ප්‍රකාශ කරලා තිබුණා මේ මුදලේ යම්කිසි ප්‍රමාණික මුදලක් ඔවුන්ට මේ අවස්ථාවේදී නිදහස් කරන්න පුළුවන් නැත්නම් අපිට ලබා දෙන්න පුළුවන් කියලා. ඒ බලාපොරොත්තු වෙනවා අපිට මේ මුදල මෙතන ලැබෙයි කියලා. අපි ඉදිරිපත් කරපු පළවෙනි අන්තර් හිමිකම් පෑම එහෙම නැත්නම් ෆස්ට් ඉන්ටරිම් ක්ලේම් කියන එකේ යම්කිසි කොටසක් ඔවුන් අපිට කියනවා මේ සමස්ත මුදල නෙමෙයි. කොච්චර මුදලක් ලැබෙයි? ඩොලර් මිලියන 9.7 මුදලක් තමයි ලැබෙන්නේ. එතකොට මේ මුදල ලැබෙන්නේ මේ දීවර ප්‍රජාව සඳහා ඉල්ලුම් කරපු මුදල කියලා තමයි කියන්නේ. ඒක සත්‍යතාවක් තියෙනවද කොහොමද? ඇත්තටම බලන්නට ඕනේ ඔවුන් දැනුම්දීමක් කරලා තියෙනවා. අපි පළමු අන්තර් ඉන්කම් පෑම නැත්නම් අපි ෆස්ට් ඉන්ටරිම් ක්ලේම් එකේ යම්කිසි කොටස් වල තමයි ගෙවන්නේ කියලා. ඒක පොඩ්ඩක් අපිට ස්ථිරාත්මකව අධ්‍යයනයක් කරන්න වෙනවා. කොයි අංශවල කොයි කාරණා සඳහාද ඔවුන් මේ පළමු දීවනාව ගෙවන්නේ කියලා. එතකොට කවද වෙනකොට මේ මුදල ලැබෙයි කියලා බලාපොරොත්තු වෙනවද? දැන් මේ වෙනකොට ලැබිලාද? ඊයේ වෙනකොට අපිට ඒක ලැබෙනවා කියන එක තමයි අපිට දැනුම් දුන්නේ. ගොඩක් වෙලාවට අද දිනේ ඇතුළත මේක ලැබෙයි කියලා අපි විශ්වාස කරනවා. මේ අතර නෞකාව හේතුවෙන් මෙරට සාගරයට සිදු වූ හානිය සොයා බැලීමට ඉන්දිය විශේෂ නෞකාවක් කොළඹ වරායට ළඟා වී තිබෙන අතර ඔවුන් අද සිට සතියක කාලයක් මේගමුව සිට පානදුර දක්වා සාගර කලාපය මතුපිට සහ මුහුදු අභ්‍යන්තරයේ විශ්ලේෂණය කිරීමට නියමිත අතර එම මෙහෙයුම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව සහ නාරා ආයතනයද එක්වනවා. කිරින්දේ පිහිටි මහාරාවන ප්‍රදීපාගාරයේ සිට නාවික සැතපුම් 480ක් දුරින් වූ මුහුදු ප්‍රදේශයේ ගිනි ගැනීමට ලක් වූ MSC මෙසිනා නැමැති භාණ්ඩ ප්‍රවාහන නෞකාවේ ගින්න මේ වන විට පාලනය කර තිබෙන බව නාවික හමුදාව පවසනවා. ඒ අනුව අදාළ නෞකාව මේ වන විටත් සිංගප්පූරුව දෙසට යාත්‍රා කිරීමේ කටයුතුද ආරම්භ කර ඇති බවයි නාවික හමුදාව වැඩිදුරටත් ප්‍රකාශ කළේ. අදාළ නෞකාව කොළඹ වරායේ සිට සිංගප්පූරුව බලා යාත්‍රා කරමින් සිටියේදී මෙලෙස ගිනි ගැනීමට ලක් වුණේ. ඒ පිරගෙනගත් වූ නෞකාව පිළිබඳව සැකසූ වාර්තාව තමයි අපට දකින්නට ලැබෙන්නේ. ඒ අතර අප තවත් වාර්තා කිහිපයකට අවධානය යොමු කරන්නට බලාපොරොත්තු වෙනවා. මව්බිම පුවත්පතට අවධානය දීමේදී දකින්නට පුළුවන් මේ කාබනික පොහොර නිෂ්පාදනය පිළිබඳව දැන් එක් පුවත්පතක දිවයින ඉරිදා සංග්‍රහය දැක්වෙනවා කාබනික පොහොර ආනයනය අත්හිටුවයි. කැබිනට් මණ්ඩලයේ මීට පෙර යම් අනුමැතියක් හිමි වෙලා තිබුණත් සම්පූර්ණයෙන්ම මේ කාබනික පොහොර ගෙන්වීම ආනයනය නතර කරන්න කටයුතු කරනවා. ඒ අනුව රට තුළ නිෂ්පාදනය කරන්න තමයි කටයුතු කරනවා කියලා කියන රසායනික පොහොර ගෙන්වීමත් මේ අතර නතර කරලායි තිබෙන්නේ. ගෙන්වපු පොහොර ප්‍රමාණවත් කියලා රාජ්‍ය ප්‍රකාශයට පත් කරනවා. හැබැයි නිරන්තරව අපිට දිනපතා දකින්න ලැබෙනවා මේ විපක්ෂයේ මෙහෙයවීමත් එක්ක පැවැත්වෙන ඇතැම් විරෝධතාවල උද්ඝෝෂණවලදී බොහෝ වෙලාවට දකින්න ලැබෙනවා මේ පොහොර හිඟයි පොහොර නැතුව ගොවිතැන් අඩාල වෙලා තිබෙන බවට යම් යම් වාර්තා අපට දකින්නට ලැබෙනවා. විශේෂයෙන් දේශපාලනික කාරණාවක් විදිහට ගන්නවට වඩා එය පස්සක තියලා ගොවි ජනතාව කියන කතා ඇහුවාම යම් යම් ප්‍රදේශවල යම් ගොවි ජනතාව අපහසුතාවයට පත් වෙලා ඉන්න ආකාරය බොහොම පැහැදිලිව දර්ශන සහිතව දකින්න පුළුවන් තිබෙනවා වගා හානි සිද්ධ වෙලා මේ හරිහමං අස්වැන්නක් ලබා ගන්න බැරි වෙන තත්ත්වයක් පිළිබඳව අපට දර්ශන පවා දකින්නට ලැබෙනවා. එම තියෙද්දි මව්බිම පුවත්පතේ වාර්තා අතර දකින්නට පුළුවන් අස්වනු පහත වැටීමටත් එළවලු මිල ඉහළ යාමටත් හේතුව පොහොර හිඟයයි කියලා ඔවුන් ගෙනෙන වාර්තාවක් අද දකින්නට පුළුවන්. අතර සිරකරුවන් ලබා කාබනික පොහොර සෑදීමේ සූදානමක් පිළිබඳව වාර්තාවකුත් ඉරිදා මව්බිම ගෙනෙනවා දකින්නට පුළුවන්. මේ රටේ ඉන්න මේ සිරකරුවන් බන්ධනාගාර රැඳවියන් නිසි පරිදි ප්‍රයෝජනයට ගත්තොත් ඔවුන්ගේ කාලය ඔවුන්ගේ හැකියාවන් මේ සියල්ල ප්‍රයෝජනයට ගත්තොත් රටට සුවිශාල බෙහෙවරක් කරගැනීමේ හැකියාව තිබෙනවා. ඒ අතරේ තවත් කාරණාවක් තිබෙනවා. ඔවුන් මේ විදිහට රඳවාගෙන ඔවුන්ට තුන් වේල කන්න බොන ටික දීලා අනිකුත් දේවල් ගැනත් හොයලා බලලා මේ පවත්වාගෙන යාම බන්ධනාගාර පද්ධතිය පවත්වාගෙන යාමටම රජය ඉතා විශාල පිරිවැයක් දරනවා. ඒ රටකට ඇතැම් වෙලාවට උරුත්තු නොදෙන අපවැනි ආර්ථිකයක් තිබෙන රටකට බරක් වෙච්ච කාරණාවක් බවටත් පත් වෙලා තිබෙනවා.
අප අවධානය යොමු කරමින් සිටියේ සිරකරුවන් ලබා කාබනික පොහොර නිෂ්පාදනයට පියවර ගැනීම පිළිබඳව සහ ඒ වෙත අදහස් යොමු වීම එමෙ නැත්නම් අවධානය යොමු වීම කියන කාරණාව පිළිබඳව ඔවුන්ගෙන් මෙලෙස ප්‍රයෝජනයක් ගන්නට පුළුවන් නම් පැත්තකින් ඔවුන් මේ ආකාරයේ ඵලදායී දෙයකට රට ස්වයං පෝෂිත කරන්න රට නිරෝගී කරන්නට ගන්න මෙවැනි උත්සාහයකට සිරකරුවන් යොදා ගැනීම ඔවුන්ටත් මානසිකව ඊටාම සැහැල්ලුවක් සහනයක් ගෙන දෙන කාරණාවක් වේවි කියලා අප විශ්වාස කරන නමුත් මෙවැනි කාරණා හමුවේ යම් අර්බුදකාරී ගැටලුකාරී තත්ත්වෙනොත් නිර්මාණය වෙනවා මේ වන විටත් මේ සිරකරුවන් වෙනත් යම් කාරණාවල යෙදවීම බන්ධනාගාර පද්ධතිය තුල ගත්තහම ඔවුන් විවිධ කටයුතු වල කලාකාමී කටයුතු වල වෙන්නට පුළුවන් වෙනත් විවිධ කටයුතු වල විවිධ කර්මාන්තවල යෙදවීම සාමාන්‍යයෙන් එදා ඉඳලා පැවතෙන සම්ප්‍රදාය එවැනි තත්ත්වයක් බන්ධනාගාර පද්ධතිය තුල තිබෙනවා ඒ වඩාත් කළමනාකරණය කරලා මේ ජාතික අවශ්‍යතාව ඉෂ්ට කර ගැනීමට යොමු කිරීම පිළිබඳව තමයි මෙලෙස අවධානය යොමු ඇති බව සඳහන් වෙන්නේ. ඒ අතර රනිල් වික්‍රමසිංහ මහතාගේ අදහස් දැක්වීමක් එතුමාගේ ඉරුව සහිතව අද මව්බිම වාර්තා කරනවා රසායනික පොහොර හා ක්‍රිමිනාශක හිඟෙන් බැටකන ගොවීන්ගේ තොරතුරු රනිල් ඉල්ලයි කියලයි එහි දැක්වෙන්නේ මෙන්න අපි ඉදිරිපත් කළේ වාර්තා කීපය මව්බිමේ පළවී ඇති ආකාරය අපට දැනගන්නට දැක ගන්නට ලැබෙනවා. ඊළඟට ඉරිදා ලංකාදීපේ දැක්වෙනවා වාර්තාවක දැන් මේ වඩාත්ම රසායනික පොහොර නොමැතිවීමේ ගැටලුවට මුහුණ දෙනවායි කියලා කියන්නේ තේ වගාව වැනි වගාවන්. ඒ සම්බන්ධව යම් වාර්තා අපට නිරන්තරව මුණ ගැසුණත් ලංකා තේ මණ්ඩලය උපුටා දක්වමින් ඉරිදා ලංකාදීපේ වාර්තාවක් ගෙනෙනවා තේ වගාවට පොහොර හිඟ නැහැ කියලා. තේ වගාව සඳහා යොදාගෙන රසායනික පොහොර මෙට්‍රික් ටොන් 52000ක් මේ වන විටත් තේ කර්මාන්ත ශාලා හරහා අමු තේ දළු සපයන නිෂ්පාදකයන් වෙත ලබා දෙමින් පවතින නිසා තේ කර්මාන්තයට අවශ්‍ය පොහොර වල හිඟයක් නැති බව ලංකා තේ මණ්ඩලය සඳහන් කරනවා. ලංකා තේ මණ්ඩලය උපුටා දක්වමින් ඉරිදා ලංකාදීපේ මෙලෙස කිව්වට මේ අමු තේ දළු සපයන නිෂ්පාදකයන් වෙත ලබා දෙනවා කියලට ඒක අමු බොරුවක් කියලා ඇතැම් සමාගම් මේ වගේම වැවිලිකරුවන් ප්‍රකාශ කරන කාරණාව. මේ සත්‍ය තත්ත්වය සැබෑ තත්ත්වය ජනගත කිරීම ඉතාමත්ම වැදගත් වෙනවා. කෙසේ වෙතත් රජය ඒ වගේම තේ මණ්ඩලය ආදී ආයතන රජයේ ඉහළ ප්‍රධානීන් ඒ වගේම මැති ඇමතුරු මේ සෑම සියලු දෙනාම හැම අවස්ථාවකම කියන්නේ අඩුපාඩුවකින් තොරව තිබෙන හැබැයි රට පුරාම ගොවි ජනතාව අපහසුතාවයට පත් වෙච්ච අවස්ථා තේ වෙන්න පුළුවන් ගොවිතැන වෙන්න පුළුවන් වෙනත් වගාවන් වෙන්න පුළුවන් වෙනත් භෝග මේ හැම තැනකම රටේ විවිධ ප්‍රදේශවලින් තොරතුරු දකින්නට තිබෙනවා. ඒ නිසා සැබෑ තත්ත්වය අවබෝධ කරගෙන එයට මුහුණ දීම සහ විකල්ප සෙවීම තමයි ඊටාත්ම වැදගත් කියලා අප විශ්වාස කරන්නේ. ඒ අතරේ මේ දිනවල වැඩිපුර කතා බහට ලක්වන කාරණාවක් වෙත අප අවධානය යොමු කරන්නට බලාපොරොත්තු වෙනවා. බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේද આવුත් මොන ඇමති ධුරය මුන් ලැබෙයිද කවුරු එතුමා වෙනුවෙන් පාර්ලිමේන්තුවේ නිවත් වෙයිද මේ ආදී කාරණා තමයි කතා බහට ලක් වෙන්නේ. සත්‍යාග අරුණ කියන එනවා වාර්තාවක් බැසිල් පාර්ලිමේන්තුවට මුදල් ඇමති ධුරයක් ලැබෙයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා මීළඟ පාර්ලිමේන්තු රැස්වීම සතියේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දීමට නියමිතය. ජාතික ලයිස්තුවෙන් තේරීපත් වී සිටින පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ඉල්ලා අස්වී ඒ වෙනුවෙන් බැසිල් රාජපක්ෂ මහතා දිවුරුම් දීමට නියමිතය. ඔහු පාර්ලිමේන්තුවට පැමිණෙන්නේ නම් ජාතික ලයිස්තුවෙන් පැමිණි මන්ත්‍රීවරුන් සියලු දෙනෙකු ඉල්ලා අස්වීමටද කැමැත්ත පළ කර ඇති බව තොරතුරු වාර්තාවේ. ඒ කවුද කියන්න පිළිබඳව කියමින් අප ඊයේ මේ පිළිබඳ යම් වාර්තාවක් ඉදිරිපත් කළා. ඒ අතරින් විශේෂයෙන් මහාචාර්ය රංජිත් බණ්ඩාර වෙත අවධානය යොමු වෙලා තිබෙනවා. මොකද රංජිත් බණ්ඩාර මහතාව ඊටාම පහසුවෙන් වෙනත් ස්ථානයක ස්ථානගත කිරීමේ පහසුවක් ඇති බව රජය හඳුනාගෙන තිබෙන බව තමයි කියන්නේ. ඒ කියන්නේ මේ බැසිල් රාජපක්ෂ මැතිතුමා පාර්ලිමේන්තුවේ එනවා නම් ඒ වෙනුවෙන් කැපවෙන අවස්ථාව වෙනුවෙන් රංජිත් බණ්ඩාර මහාචාර්යතුමන්ට වෙනත් තනතුරක් විශේෂයෙන් දැනට කියවෙන පරිදි රජයේ ආරංචි මාර්ගවලින් කියවෙන පරිදි මහ බැංකුව අධිපති ධුරය එතුමාට ලබා දීමට සූදානමක් ඇති බවටත් තොරතුරු වාර්තා වෙනවා. කෙසේ වෙතත් මේ බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ විද එළඹෙන 6 වෙනිදායින් පස්සේ උදාවන පාර්ලිමේන්තු සතිය තුළ බොහෝ විට මේ වේවියයි දේශපාලන ආරංචි මාර්ග කියන්නේ. ඊළඟට මුදල් ඇමති ධුරය ලැබෙවිද? ඒ ගැන විවිධ මත තිබෙනවා. මුදල් ඇමති ධුරය හෝ එතුමා මින් පෙර දැරූ ආර්ථික සංවර්ධන අමාත්‍ය ධුරය බොහෝ විට ලබා දිය හැකි බව තමයි දැනට තොරතුරු වාර්තා වෙන්නේ. ඉදිසි පාර්ලිමේන්තු පැමිණෙනවා නම් කෙසේ වෙතත් මේ ආර්ථික සංවර්ධන කියලා අමාත්‍යාංශයක් දැනට නැහැ. ඒ ස්ථාපනය කරලා ඒ අටතට නාගරික සංවර්ධන අධිකාරිය මේ ආදී ආයතන කීපයක් අනිවාර්යයෙන්ම එක්කාසු කරනවා කියලා
දේශපාලන ආරංචි මාර්ගවලින් මේ වන විට කියවෙන කාරණා අතර දකින්නට පුළුවන්. එලෙස එක පුවත්පතක් වාර්තා කරනකොට මේ බැසිල් රාජපක්ෂ මැතිතුමා පිළිබඳව අරුණ පුවත්පතනේ කියන්නේ ඔහු පාර්ලිමේන්තු ඒවි කියලා. නමුත් දිවයින ඉරිදා සංග්‍රහය කියනවා බැසිල් දැන්ම නොවේ කියලා. හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට පත්වීමේ ඉඩකඩක් තිබුණත් එය දැන්ම සිදු නොවනු ඇතැයි රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ගවලින් දැනගන්නට ඇති බව දිවයින ඉරිදා සංග්‍රහය වාර්තා කරනවත් අපට දකින්නට පුළුවන්කම තිබෙනවා. ඇයි එතුමා පාර්ලිමේන්තු එන්නේ කියන එක පාර්ලිමේන්තු ගෙනෙනවා නම් ගෙනෙන්නේ ඇයි ඇමති දුරයක් දෙනවා නම් දෙන්නේ කියන එක සහ ඒ ආර්ථික සංවර්ධන අමාත්‍ය දුරේ නම් ඒ ඇයි කියන එක පිළිබඳවත් යම් යම් හේතු කාරණා ඉදිරිපත් වන බවත් මේ වන විටත් පෙනෙන්න තිබෙනවා. විශේෂයෙන් ආර්ථිකයේ කඩාවැටීමක් ලෝකයේම මේ ගෝලීය වසංගත තත්ත්වය හැමේ අසීරුතාවට මුහුණ දෙද්දි ලංකාව අනිවාර්යයෙන්ම මුහුණ දෙද්දි මේ කඩාවැටෙන ආර්ථිකයේ නගා සිටුවීම සඳහා යම් වැඩපිළිවෙලක් දියත් කිරීම සඳහා ආදී කාරණා මූලික කරගනිමින් බැසිල් රාජපක්ෂ මහතා එලෙස පාර්ලිමේන්තුවට පත් කරගෙන ඇති බව තමයි ආරංචි මාර්ගවලින් කියවෙන්නේ. ඒ අතර මේ පිළිබඳව විවිධාකාරයේ කතා පැතිර යන ආකාරයත් අපට දකින්නට ලැබෙනවා. විවිධ ආරංචි තොරතුරු මත පදනම් වන කනින් කොනින් ඇහෙන කතත් මේ අතරේ හුවමාරු වෙමින් තිබෙනවා අපට අසන්ට දකින්නට පුළුවන්. අප තවත් බොහෝ දේ දකිනවා අද පුවත්පත් තුළ. ඒ අතරේ එක කාරණාවක් උපුටාගෙන විරාමයකට යන්නටයි බලාපොරොත්තුව. ඒ ඉරිදා ලංකාදීපයේ තියෙන මේ වාර්තාව විශ්වාස භංගය විවාද කරන දිනය පක්ෂ නායක රැස්වීමේදී. එළඹෙන 6 වෙනිදා තියෙන පක්ෂ නායක රැස්වීමේදී උදේ ගම්මන්පිල අමාත්‍යවරයාට එරෙහි සජබේ ඉදිරිපත් කළ විශ්වාස භංගය විවාදයට ගන්නා දිනය තීරණය කිරීමට නියමිතව තිබෙනවා. මේ කලින් ඉදිරිපත් කළ කාරණාව බැසිල් රාජපක්ෂ මැතිතුමා පාර්ලිමේන්තුවේම පිළිබඳවත් ඒ මතයත් ඉදිරිපත් වෙලා තිබෙනවා. ඒ අදහසත් විශ්වාස භංගයෙන් පසුව එතුමා පාර්ලිමේන්තුවේම වඩාත් සුදුසුයි කියලත් යම් පාර්ශවයක් ප්‍රකාශ කරනවා අසන්ට දකින්නට ලැබෙනවා. කෙසේ වෙතත් උදේගමන්පිල ඇමතුමාට එරෙහි විශ්වාස භංගය පිළිබඳව දිනවකවානු තීරණය වන්නේ එළඹෙන 6 වෙනිදායින් පසුව කෙනෙක් බොහොම පැහැදිලි කාරණාවක්. විරාමයකට යමු. යලි හමු යමු වැදගත් වූ විවිධ වූ වාර්තා කීපයක් සමග. විරාමයට යාමට පෙර ආතුව අපි අවසන් වශයෙන් උපුටා ගත්තේ උදේගම්මන්පිල අමාත්‍යවරයාට එරෙහි විශ්වාස භංගය විවාදයට ගන්නා දිනය තීරණය කිරීම පිළිබඳ සාකච්ඡාව ගැන. ඒ සමගම ඉරිදා ලංකාදීපයේ දැක්වෙන තවත් වැදගත් පුවත් වාර්තාවක තිබෙනවා සලාකෙට ඉන්ධන දෙන්න ගම්මන්පිලගෙන් යෝජනාවක් කියලා. මේ ඉන්ධන මිල අඩු කරන්නේ නම් ඉන්ධන ආනයනය සීමා කර සලාක ක්‍රමයට ලබා දීමට සිදු වන ඇතැයි බලශක්ති අමාත්‍ය උදේගම්මන්පිල මහතා කැබිනට් මණ්ඩලයට යෝජනා කර ඇති බව තමයි එහි තවදුරටත් දැක්වෙන්නේ. මෙන්න ඒ අප කියවූ වාර්තා දෙක ඔබට ඉදිරිපත් කරන්නට සූදානම් අප මේ ආකාරයට. ඉන්ධන පිළිබඳ කාරණාව එහෙම වෙනකොට මේ ගම්මන්පිල ඇමතිතුමාට දැන් මේ ආණ්ඩුව ඇතුළනුත් යම් යම් පාර්ශවවල බලපෑමට ලක් වෙලා ඉන්න වෙලාවේ විපක්ෂයේ විශ්වාස භංග ගෙනල්ලා තියෙන වෙලාවේ ඇමරිකානු තානාපතිනිය බලපෑම් කරනවා කියලා කාරණාවකුත් දිවයින ඉරිදා සංග්‍රහය වාර්තා කරනවා. කෝටි 60,000ක ටෙන්ඩරය ඉල්ලා ඇමරිකන් තානාපතිනියගෙන් ගම්මන්පිලට බලපෑම්. ශ්‍රී ලංකාවේ ඉදිකිරීමට නියමිත මහා පරිමාණ තෙල් පිරිපහදුවේ ටෙන්ඩරය ඇමරිකානු ඉදිකිරීම් ආයතනය වෙත ලබා දෙන ලෙස බලපෑම් කිරීම සඳහා ඇමරිකානු තානාපතිවරිය පසුගියදා බලශක්ති අමාත්‍ය උදේගම්මන්පිල මහතා හමු වී ඇති බව තමයි දිවයින ඉරිදා සංග්‍රහයේ ප්‍රමුඛ පුවත විදිහට අද මෙලෙස වාර්තා කරලා තියෙනවා දකින්නට ලැබෙන්නේ. ලෝකයේ අනෙකුත් රටවලට විවිධාකාරයේ බලපෑම් එල්ල කිරීම ඇමරිකානු සම්ප්‍රදාය බව අප සාමාන්‍යයෙන් දන්නා කාරණාවක්. නමුත් රටක් විදියට අප විවිධ රටවල් සමග එකතුව සංවර්ධන ව්‍යාපෘති දියත් කිරීම මේ ආදී කාරණා කරගෙන යන බව විශේෂයෙන් චීන රාජ්‍යය සමග සහ අනෙකුත් ඇතැම් රජයන් සමග කටයුතු කරගෙන යනකොට ඇමරිකාවත් යම් යම් කාරණා බලාපොරොත්තු වීම පුදුම සහගත කාරණාවක් වන්නේ නැහැ කියන එකත් අපි විශේෂයෙන් අවධාරණය කරන්නට ඕනේ. පසුගිය කාලේ MCC පිළිබඳව කතා කරා. ඒ පිළිබඳව කාරණාව දැන් යටපත් වෙලා තිබෙනවා මේ රජයේ පැමිණීමත් එක්ක. කෙසේ වෙතත් ඒ අතරතුර ඇමරිකාවත් නිහඬ ප්‍රතිපත්තියක්ම අනුගමනය කරන්නේ නැහැ ශ්‍රී ලංකාව පිළිබඳව. ඔවුන් නිරන්තර අවධානයෙන් ඉන්නවා. ඒ වගේම ඇමරිකාව පැත්තෙන් ඔවුන්ගේ සහායට සෑම විටම බොහෝ විට හිට ගන්නා ඉන්දියාව
මේ මෑතකදීත් ඉන්දියාවේ ඇතැම් ඩ්‍රෝන යාන එවමින් මෙරට සිදුවන චීන ව්‍යාපෘති පිළිබඳව නිරීක්ෂණය කරනවා. රට තුළ සිදුවන දෑ ඔවුන් නිරන්තර පරීක්ෂණයකට ලක් කරනවා කියලත් යම් කාරණා වරායට ඇවිල්ලා තියෙනවා කියලා එවැනි අධිතාක්ෂණික යාත්‍රා ඒ වගේම ගුවනින් ඔවුන් නිරීක්ෂණය කරනවා කියලත් මේ රාජ්‍ය ආරක්ෂකාංශය පිළිබඳව දන්නේ නැද්ද කියලත් විපක්ෂයේ ප්‍රශ්න කරන අවස්ථාත් අපට අසන්ට දකින්නට ලැබුණා. ඒ අතරතුර අප තවත් දකින කාරණාවක් මව්බිම පුවත්පතේ සෙලෙන්දිවා යනු රටේ ජාතික සම්පත් විකිණීමට හැදූ හොරපාරක් කියලා ජනතා විමුක්ති පෙරමුණු නායක අනුර කුමාර දිසානායක දක්වන අදහසක් අද මෙලෙස අපට දකින්නට පුළුවන් ඉරිදා මව්බිම පුවත්පතේ. ඊළඟට අපි අවධානය යොමු කරනවා ඉරිදා ලංකාදීපේ ඇතුල්පිටු වාර්තාවක සවිස්තරාත්මකව සඳහන් වන අපේ ගෞරවනීය මහා සංඝරත්නයේ අදහස් දැක්වීමක් කාටවත් පාරට බහින්න බැරි වෙලාවක ආණ්ඩුව තනිමතේට ජාතික සම්පත් විකුණන්න හදනවා කියලා තමයි මේ චෝදනාව රජයට එරෙහිව එල්ල වෙන්නේ. ඒ සියල්ල අතරතුර වඩාත් කතාබහට ලක්වන සිදුවීමක් හම්බන්තොට තිස්සමහාරාම ප්‍රදේශයෙන් පසුගිය දිනවල වාර්තා වුණා. ඒ ගැන මාධ්‍ය වාර්තා පළ වුණා. මෙහිදී වඩාත්ම මේ චීනයේ ආරක්ෂක අංශවලට සම්බන්ධ කණ්ඩායමක් විසින් තිස්සමහාරාම වැව හාරලා ඛනිජ ද්‍රව්‍ය අරගෙන යන්න කටයුතු කරනවා, වැලි ගොඩ දානවා, මේ ආදී වශයෙන් සෑහෙන කතාබහක් ලොකු උණුසුමක් මේ පිළිබඳව නිර්මාණය වෙලා තියෙන පසුබිමක ඒ කටයුතු අතහැර දමා ඇති බවටත් අපට තොරතුරු වාර්තා වෙනවා. මේ පිළිබඳව අප ප්‍රවෘත්ති අංශයේ සැකසූ වාර්තාවකුත් තිබෙනවා. එහි මේ පිළිබඳව සවිස්තරාත්මකව තොරතුරු ඇතුළත් වෙන නිසා අප දැන් සූදානම් එම වාර්තාව ඔබ වෙත ගෙනෙන මේ ඊ රාත්‍රී ප්‍රවෘත්ති විකාශය අඩංගුණු තවත් වාර්තාවක්. තිස්සමහාරාම වැවේ වැලි සහ මඩ ඉවත් කිරීමේ ව්‍යාපෘතිය මෙවන විට තාවකාලිකව නතර කර තිබෙනවා. එම ව්‍යාපෘති කටයුතු තාවකාලිකව නතර කරන ලෙසට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව අද පස්වරුවේ දැනුම් දුන්නා. තිස්සමහාරාම වැවේ චීන ශ්‍රී ලංකා හවුල් සමාගමක් එක් කරගනිමින් වැලි සහ මඩ ඉවත් කිරීමේ ව්‍යාපෘතියට කිසිදු අවසරයක් ගෙන නොමැති බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ඊයේ දින ප්‍රකාශ කර තිබුණා. මෙහි වැලි සහ රොන් මඩ ඉවත් කිරීම සඳහා පසුගියදා චීන ශ්‍රී ලංකා සමාගමක ව්‍යාපෘතියක් ආරම්භ කළ අතර මේ පිළිබඳව ආందోලනාත්මක තත්ත්වයක් ඇති වුණේ චීන හමුදා කැල ඇඳුමට සමාන ඇඳුම් ඇඳගත් චීන ජාතිකින් පිරිසක් එම ව්‍යාපෘති භූමියේ සිටීම හේතුවෙන්. වාරි සෞභාග්‍ය වැඩසටහන යටතේ මෙම ව්‍යාපෘතිය පසුගිය 20 වනදා ආරම්භ වුණේ විශේෂ භාර අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාගේද සහභාගීත්වයෙන්. මේ සම්බන්ධයෙන් දේශපාලකයන්, ප්‍රදේශවාසීන් සහ සිවිල් සංවිධානද දැඩි ලෙස චෝදනා එල්ල කර තිබුණා. ඒ අනුව පුරාවිද්‍යා බලපත්‍ර ලබා ගන්නා තෙක් තිස්සමහාරාම වැවේ චීන ශ්‍රී ලංකා හවුල් සමාගම කරගෙන යන වැලි සහ මඩ ඉවත් කිරීමේ ව්‍යාපෘතිය නතර කරන ලෙසටයි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව අද පස්වරුවේ දැනුම් දී තිබෙන්නේ. අදාළ ව්‍යාපෘතිය පිළිබඳව අද දවසේද අදහස් පළ වුණා. අවසරයක් අරගෙන නැතිනම් ඒ කියන්නේ වාරි මාර්ග දෙපාර්තමේන්තුව සතු දෙක රේනතුව චීනයට නෙමෙයි ලංකාවටවත් යොදු කරන්න බෑ. ඒක වෙනම කාර්යයක්. මේක ආරක්ෂක අංශයේ ප්‍රශ්නයක් නම් ඒ පිළිබඳව ආරක්ෂක අංශයේ කටයුතු කරයි. චීන හමුදාවට ඒක ප්‍රශ්නයක් නම් චීන හමුදාව ඒ පිළිබඳව කටයුතු කරයි. අපි සැලකිලිමත් විය යුත්තේ ඇඳපු ඇඳුම ගැන නෙමෙයි. මම වාරි මාර්ග ඇමතිවරයා නොවන නිසා ඒ අවසර ගැනීම පිළිබඳව මම 100%ක් දන්නේ නැහැ. අවසර නොගෙන තියෙනවා නම් වාරි මාර්ගයේ පිළිබඳ පරීක්ෂණ පවත්වලා දිනවා. අන්න ඒ ගැන අපි හොයලා බලන්න අවශ්‍යයි. මාධ්‍ය වුණත් ඕන කෙනෙක්. නමුත් මේ පහුගිය කාල සීමාවම ඇඳුම් වලට ප්‍රමුඛතාවය දීම පිළිබඳවයි අපි අදහස් දැක්කේ. යුද හමුදාවේ ඇඳුම අඳින්න බෑ. ඒක නිල ඇඳුමක්. එහෙම එකක් ඇඳගෙන නැහැ. ඒ අය කියනවා චීන හමුදාවට සමාන ඇඳුමක්. ඉතින් ඒක චීන හමුදාවේ ප්‍රශ්නයක්. මෙතෙන්දී ප්‍රධාන කාරණේ විය යුත්තේ ඇඳුම ගැන නෙමෙයි. මොකද්ද ඒ අයගේ ක්‍රියාවලිය කියන කාරණේ. ලක්වෙන තිස්සමහාරාම වැව තුන්වන ශතවර්ෂයේදී ඉදිකළ වැවක් ලෙස තමයි තොරතුරු වාර්තා වෙන්නේ. එවක රජකම් කළ මහානාග රජුරෝ විසින් ඉදිකළ බවට යම් යම් තැන්වල ඉතිහාස පොතේ සඳහන් වෙනවා. ඒ වගේම දේවානම්පියතිස්ස රජතුමාගේ ඉඳලා යම් යම් සම්බන්ධතා තිබුණු බවටත් තොරතුරු වාර්තා වෙනවා. මේ ආදී වශයෙන් ගත්තාම රජවරු කිහිප දෙනෙක් පිළිබඳවම සඳහන් වුණත් බොහොම පැහැදිලි කාරණාව තමයි පෙර රජ දවස දක්වා තිබෙන දිගු ඉතිහාසයක් ප්‍රෞಢ ශිෂ්ටාචාරයක තවත් සුවිශේෂ ඉදිකිරීමක් විදියට ජලාශයක් විදියට තමයි තිස්සමහාරාම වැව හඳුන්වන්නට පුළුවන්කම තිබෙන්නේ. තිස්සමහාරාම වෙහෙර ආශ්‍රිතව පිහිටා තිබෙන මේ වැවේ යම් හෝ සංවර්ධන කටයුත්තක් කැණීමක් සිද්ධ වෙනවා නම් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව එක්ක සමගාමීව මේ කටයුතු සිද්ධ වන්න ඕනේ. වගේම ඒ වගකීම් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවටත් දරන්නට වෙනවා කියන එක විශේෂයෙන් සඳහන් කරන්නට ඕනේ. අප ඊළඟට තවත් කාරණා කිහිපයකට අවධානය දෙන්නට බලාපොරොත්තු වෙනවා. අපි එක් එක් පුවත්පතට යමු මේ කාරණා කිහිපය උපුටා ගන්නට. යනුව සත්‍යාග අරුණට අවධානය දීමේදී කැලෑවල සතුන්ටත් ඇන්ටිජන්
ඇන්ටිජන් පරීක්ෂණ කරන්නට වීම පිළිබඳව තොරතුරු වාර්තා වෙනවා. කැලෑවල වෙසෙන සතුන්ගේ අසාමාන්‍ය රෝග ලක්ෂණ පෙන්눔 කරනු ලබන්නේ නම් කොවිඩ් වෛරසයේ ශරීරගත වී ඇද්දැයි සොයා බැලීම සඳහා ඇන්ටිජන් පරීක්ෂණය සිදු කිරීමට වනජීවී සහ වන සංරක්ෂණ අමාත්‍යාංශය අවධානය යොමු වෙලා තියෙනවා කියලා මෙන්න සත්‍යාග අරුණ අද වාර්තා කරනවා. මේ තත්ත්වය පිළිබඳ මුලින්ම අවධානය යොමු වෙන්නේ දෙහිවල ජාතික සත්තු උද්‍යානයේ කූඩු කරලා ඉන්න සිංහ පවුල නිසා තෝර්ලගේ පවුල නිසා තාමත් තොරතුරු අනාවරණ වෙන්නේ නැහැ. ඒ පැටවුන්ටත් කොවිඩ් ආසාදනය වෙලාද කියලා. ඊළඟට වවුලන්ටත් කොරෝනා ආසාදනය වෙලා තියෙනවා වෙන්න පුළුවන් කියන එක පිළිබඳ විශේෂඥ වෛද්‍ය මතයක් ඉදිරිපත් වීමත් එක්ක ඒ වෙත අවධානය යොමු වුණා. ඒ හැරුණුකොට අනිකුත් සතුන්ටත් මේ කොරෝනා වෛරසය ආසාදනය වී ඇද්දැයි ලෙඩ වෙන සත්තු සොයලා මේ පිළිබඳව ඇන්ටිජන් පරීක්ෂණ කරලා තොරතුරු හොයා ගැනීම පිළිබඳව දැන් අවධානය යොමු වෙලා තිබෙනවා. ලෝකයේ අනෙකුත් රටවලින් මෙවැනි තත්ත්ව වාර්තා වෙනවා. ඒ නිසා ශ්‍රී ලංකාවත් අනිවාර්යයෙන්ම මේ පිළිබඳව අවධානය යොමු කිරීම ඉතාමත්ම වැදගත් වේවි. ඊළඟට අපි දකිනවා සත්‍යාග අරුණ මෙන්න මේ වැදගත් වන ප්‍රවෘත්ති වාර්තාවත් යලේ වී මිල බස්සලා නාඩු කිලෝවක් රුපියල් 45යි. පිටරටින් සහල් ආනයනය කිරීමට රජයේ සූදානම් වීමත් සමග යල කන්නේ වී අස්වැන්න මිලදී ගැනීමේ මිල පහළ දමා තිබේ. මේ වන විට උතුරු පළාතේ කිලිනොච්චිය මුලතිව් හා නැගෙනහිර පළාතේ කන්තලේ මඩකල්පු ආදී ප්‍රදේශවල යල කන්නේ අස්වැන්න නෙලීම ආරම්භ කර ඇති බවයි සඳහන් වෙන්නේ. මේකත් අනිවාර්යයෙන්ම ගැටලුවකට මුල පුරන කාරණාවක් බවට පත් වෙනවා. මොකද එක පැත්තකින් ගොවි ජනතාව යම් යම් කාරණා නිසා පොහොර ඇතුළුව යම් යම් කාරණා නිසා අභියෝගයකට ලක් වෙලා ඉන්න වෙලාවේ ප්‍රශ්නයකට මුහුණ දීලා තියෙන වෙලාවේ මේ විදියට ගන්න මිල පහළ හෙලීම අප දැක්ක පසුගිය කාලවල රුපියල් 56ටත් වී මිලදී ගන්නා තත්ත්වයන් තිබුණා. නාඩු නොවුනාට වෙනත් වී එලෙස මිලදී ගන්න අඩුමතරමේ නාඩු කිලෝකට රුපියල් 50ක මිලක් ලබා දෙන තත්ත්වයන් තමයි බොහෝ ප්‍රදේශවල දකින්නට ලැබුණේ. ඒ මිල තවත් පහළ හෙලීම ඇතුලේ යම් ගැටලු නිර්මාණය වෙනවා ලංකාවේ ගොවි ජනතාව පිළිබඳව ගත්තාම මෙරට කෘෂි කර්මාන්තයේ. ඊළඟට ආනයනය කිරීම පැත්තෙන් රජය පෙන්වා දෙන්නේ තවදුරටත් සහල් නිෂ්පාදනය කරන මේ මහා පරිමාණ සමාගම් මහා පරිමාණ මෝල් හිමියන් සහල් තොග සඟවා ගන්නට කටයුතු කිරීමත් එක්ක නිවැරදි තොග වාර්තා ඉදිරිපත් නොකිරීමත් එක්ක මේ විදිහට ආනයනය කරලා හරි රටේ ජනතාවට කන්න ටික සහල් ටික දෙන්නට සිද්ධ වෙනවා කියලායි රාජ්‍ය පාර්ශවයෙන් පෙන්වා දෙන්නේ. ඊළඟට අපි මව්බිමේ දකිනවා කෘෂි ක්ෂේත්‍රයේ වැඩ පෙන්වන රැකියාව විරහිත උපාධිධාරීන්ට මිලියන 5 දක්වා ආධාර. මුල් අදියරට උපාධිධාරීන් දහසක්. කෘෂි නිෂ්පාදනවල අගය නංවන ව්‍යාපාරවලටත් අඩු පොලියට ණය. මේ ඉතාමත්ම වැදගත් කාරණාවක් කියලා අප විශ්වාස කරනවා. කෘෂි කර්මාන්තයත් මේ රට අභිවෘද්ධියකට ලක්වීමට නම් එම නැත්නම් ඉදිරි අනාගතයට ලෝකයේ අනිකුත් රටවල් එක්ක තරගකාරී ලෙස මුහුණ දෙන්නට නම් නව ප්‍රවණතා පිළිබඳව අවධානය යොමු කිරීම ඉතාමත්ම වැදගත් වෙනවා. විශේෂයෙන් පවත්වාගෙන ආපු සාම්ප්‍රදායික කෘෂි කර්මාන්තයේ ඉදිරියට පවත්වාගෙන යාමට වඩා මේ භෝග නිෂ්පාදනයේදී ඒවා පිටරට යැවීමේදී විවිධ නව ක්‍රම අනුගමනය කරමින් අගය එකතු කරන ක්‍රම ආදී අනුගමනය කරමින් මේට ආකර්ෂණය දිනා ගැනීම වැඩි වටිනාකමක් ලබා ගැනීම ඉහළ මූල්‍යලාභයක් උපයා ගැනීම පිළිබඳව නව අදහස් අවශ්‍යව තිබෙනවා. එවැනි පසුබිමක් තුළ මේ රැකියාව විරහිත උපාධිධාරීන්ට මිලියන 5 දක්වා ආධාරයක් ලබා දීලා මේ පිළිබඳව යොමු කරවීමේ වැඩපිළිවෙල පිළිබඳව බොහෝ දෙනාගේ පැසසුම් හිමි වේවි. මේ සඳහා යොමු කරවලා දේශීය ආර්ථිකයක් විශේෂයෙන් අපනයන ආර්ථිකයක් ඇති කිරීම සඳහා කෘෂිකාර්මික ආර්ථිකයක් ඇති කර ගැනීම සඳහා රජය වඩාත් නැඹුරු වන බවකුත් අපට පෙනෙන්නට තිබෙනවා. ඒ අතරේ අපට ඊට පහළින් දකින්න පුළුවන් අධ්‍යාපන පරිපාලනයේ විශේෂ ශ්‍රේණියේ නුසුදුස්සෙක් සුදුසන්ට තැන නොලැබෙන ලකුණු පිළිබඳවත් යම් ප්‍රවෘත්ති වාර්තාවක් අද මව්බිම පුවත්පතේ මෙලෙස අපට දකින්නට පුළුවන්කම තිබෙනවා. ඒක මේ අධ්‍යාපනයට පමණක් නෙවෙයි යම් යම් තැන්වල ඉන්නේ සැබවින්ම සුදුසුද නුසුදුසුද පුසුද කියන එක පිළිබඳව සෑහෙන කතාබහක් තිබෙනවා. ඒක කවර රජයක් යටතේ වුවත් කවර කාලයකවත් බොහෝ වෙලාවට කතාබහට ලක් වෙන කාරණාව මේ රජය යටතේත් එවැනි තත්ත්වයන් කීපයක් පිළිබඳව එවැනි ආයතන එවැනි ප්‍රධානීන් මෙහෙයවන්නන් පිළිබඳව යම් යම් තොරතුරු වාර්තා කතාබහට ලක් වෙනවා. ඒ සමග අපට දකින්නට ලැබුණා මේ ගුරු මාරු වීම වලට යලිත් අවස්ථාව ලබා දීමට කටයුතු කිරීමක් පිළිබඳව දිවයින නිර්දාස් සංග්‍රහය දැක්වෙනවා. කොරෝනා නිසා සිදු කළ ගුරු මාරු වීම වලට යලිත් අවස්ථාව කියලා පුවත් වාර්තාවක්. ඒ සමගම අපි දිවයින නිර්දාස් සංග්‍රහය මෙතෙක් උපුටා නොගත්
වාර්තා කීපයකට ඉතාම ඉක්මනින් අවධානය දෙමු. කැස්බෑ මලසිරු ගොඩගැසීමට හේතු හඳුනා ගනී. පැහැදිලි ලෙසම එය මේ ගින්නෙන් විනාශ වුණු එක්ස්ප්‍රස් පර්ල් නෞකාව නිසා මුහුදු තීරයට විශාල පරිසර හානියක් සිදුවීමත් එක්ක මේ මුහුදු ජීවීන්ට අහිතකර ලෙස බලපෑම නිසා බව තමයි දිවයින ඉරිදා සංග්‍රහය වාර්තා කරන්නේ. ඊළඟට පෞද්ගලික බස් සේවකයන්ටත් කඩිනමින් කොරෝනා එන්නත් දෙන්න ගැමුණු විජේරත්න මේක හොඳම කාලය කියලා අප විශ්වාස කරනවා. ප්‍රවාහන කටයුතු විශේෂයෙන් පළාත් අතර ප්‍රවාහන කටයුතු දැන්ට සිදුවන්නේ නැහැ. පළාත් තුල ප්‍රවාහන කටයුතු තමයි සිදු වෙන්නේ. තවම ප්‍රවාහන කටයුතු මගේ ප්‍රවාහන කටයුතු සිදු වෙන්නේ යම් ධාරිතාවයකට යම් අඩු සීමාවක් ඇතුළත. ඒ නිසා මේ කාලේ එන්නත ලබා දෙන්න පුළුවන්කම තිබෙනවා නම් ඒ රට සාමාන්‍ය අතට පත්වන කාලයක් වන විට වඩාත් ඵලදායී වේවි ප්‍රයෝජනවත් වේවි කියලා අප විශ්වාස කරනවා. ඊළඟට මත්ජාවාරම්කරුවන්ගේ මුදල් ලේන ඥාතීන්ගේ ගිණුම්වල තිබෙන බවට දෙවැනි ඉරිදා සංග්‍රහය ගෙනෙන වාර්තාවකුත් අපට දකින්නට පුළුවන්කම තිබෙනවා. මෙන්න ඒ අප පුටාගත් ඇතැම් කාරණා අද දිවයිනේ පළ වී ඇති ආකාරය. ඊළඟට අපි දිවයින ඉරිදා ලංකාදීපයට අවධානය යොමු කරනවා. සීනි ආනයන බලපත්‍ර විකුණා රාජ්‍යයට කෝටි 100ක ආදායමක්. සීමාවකින් තොරව පසුගිය කාලය තුල මෙරටට සීනි ආනයනය කිරීම සඳහා බලපත්‍ර නිකුත් කිරීම සහ ඒට අදාළ දඩ මුදල් අය කිරීමෙන් ආනයන අපනයන පාලන දෙපාර්තමේන්තුව රුපියල් කෝටි 100කට අධික ආදායමක් උපයාගෙන ඇති බවට වාර්තා කරනවා ඉරිදා ලංකාදීපය. ඒ සමගම තවත් වාර්තාවක තියෙනවා රියදුරු බලපත් සැකසීමෙන් මෝටර රථ ප්‍රවාහනයට දැන් ලාභයි. මේ පිළිබඳව යම් යම් සමාගම්වලට පැවරීමේදී ලොකු අලාභයක් රජයට වෙනවා. සමාගම් සතුටු කිරීමද වඩාත් වැදගත් වෙන කියන කාරණාව පසුගිය කාලේ ප්‍රශ්න කෙරුණා. ඒ අනුව යුද හමුදාවට ආරක්ෂක අංශ වලට මේ ලබා දීමට කටයුතු කරන බව කියුණා. ඒ නිසාම මෙලෙස පාඩුව අවම වෙලා පාඩුව පියවිලා ලාභ ලබන තත්යකට පත් වෙලා තියෙනවා කියලා සඳහන් වෙනවා. මේ පිළිබඳ විවේචනත් ඉදිරිපත් වුණා. හැමදේම හමුදාවට පැවරීම කියන කාරණාව අරබයා යම් යම් විවේචන ඉදිරිපත් වුණත් මේ කාරණාව පිළිබඳව මෙලෙස ලංකාදීපේ වාර්තා කරන තොරතුරු සැබවින්ම සත්‍ය කාරණා වෙනවා නම් රටක් විදිහට ඒ ගත් ඉතාම සුවිශේෂ තීන්දුවක් ලෙස අපට සඳහන් කරන්නට පුළුවන්. ඊළඟට අපි අවධානය දෙනවා ඉරිදා මව්බිම පුවත්පතට. එහි දැක්වෙන උපුටා නොගත් වාර්තා අතර දුම්රිය සේවකයන්ගේ වැටුප් පරිමාණ සකස් කිරීමට තොරතුරු ඕනෑ කියලා එක් වාර්තාවක් අපට දකින්නට පුළුවන්. ඊළඟට ඔන්ලයින් තාක්ෂණ පහසුකම් නැති දරුවන්ට මහින්දෝදේ තාක්ෂණාගාර කියලා පුවත් වාර්තාවකුත් දකින්නට පුළුවන්. බුදු පිළිම එතර යවන්නට පෙර දෙකට කපා මැණික්ගල් ඇසිරීමේ ජාවාරමක් පිළිබඳව තොරතුරුත් අද මව්බිම පුවත්පත වාර්තා කරනවා. අපට දකින්න පුළුවන් මෙන්න එම කාරණා ඉරිදා මව්බිමේ මුල් පිටුවේම පළ වී ඇති ආකාරය දැන් ඔබටත් දකින්නට පුළුවන්. එhmenan අපි සමුගන්නටයි බලාපොරොත්තු වෙන්නේ. අද දවසේ ඉදිරි විශේෂාංග සමග රැඳෙන්නට ඔබට ආරාධනා කරමින් අද දවස තුල සිදුවන දෑ හෙට උදෑසන අප හමුවන තුරු රටේ තොටේ සිදුවන සුවිශේෂ දෑ පිළිබඳව තොරතුරු අරගෙන යලිත් ඔබ හමුවන බලාපොරොත්තු වෙන සමුගන්නේ. ඊට පෙර ඊටම කනගාටු වෙනවා කියන්න වෙනවා යලිත් අප බලාපොරොත්තු දල්වාගෙන හිටිය ශ්‍රී ලංකා ක්‍රිකට් පිළිබඳව ඒ අසන්නට ලැබුණු ශ්‍රී ලංකා ක්‍රිකට් පිළිබඳව තවත් පල්ලෙහාට වැටෙන තත්ත්වයක් පිළිබඳව වාර්තාව 3-0ක් විදිහට එංගලන්තයේ ජය ගන්නවා T20 තරගාවලිය. මේකෙත් අවසන් මහා තරගයේ දැවැන්ත පරාජයක් ශ්‍රී ලංකාවට අත් වෙන ලකුණු 89ක දැවැන්ත පරාජයක් ශ්‍රී ලංකාවට අත් කර දෙමින් එංගලන්තය ජයග්‍රහණය වාර්තා කර ඇති බව තොරතුරු වාර්තා වෙනවා. ක්‍රීඩාව පිළිබඳව ක්‍රිකට් පිළිබඳව ආදරය කරන අය බලාපොරොත්තු දල්වාගෙන බලා සිටි අය කනගාටුවට කම්පනයට ලක් වෙනවා. මේ තත්ත්වයත් එක්ක පරාජය නෙමෙයි මෙතන කාරණාව. මෙවැනි දැවැන්ත පරාජයන්ට දිගින් දිගටම ලක්වීම තුළ ශ්‍රී ලංකා ක්‍රිකට් කොහෙද යන්නේ ක්‍රීඩාවට මොකද වෙන්නේ කියන එක තමයි කවුරුත් ප්‍රශ්න කරන කාරණාව. කොන්ත්‍රාත් ගිවිසුම් වල ගැටලු පිළිබඳව කතා වෙනවා. මේ සියල්ලට වඩා අවසාන වශයෙන් ශ්‍රී ලාංකේය ක්‍රිකට් ලෝලියට ක්‍රීඩා ලෝලියට වැදගත් වෙන කාරණාව තමයි හොඳ ශ්‍රී ලංකා කණ්ඩායමක් ශක්තිමත් ක්‍රීඩා කණ්ඩායමක් බිහි කර ගැනීම. ඒ තුළ ජයග්‍රාහී මාවතකට ශ්‍රී ලංකා කණ්ඩායම අවතීර්ණ කර ගැනීම. හිටපු ක්‍රීඩකයෝ ගැන බොහෝ වෙලාවට කතා කරන්නේ එකයි. දැන් රංගන හේරත් ඉදිරි බංග්ලාදේශ කණ්ඩායමේ පන්දු යවන උපදේශකවරයා බවට පත් කරගෙන ඇති බවට තොරතුරු වාර්තා වෙනවා. අපේ ජ්‍යෙෂ්ඨ විශිෂ්ට ක්‍රීඩකයන්ගෙන් අප මොනවද ගන්නෙ සහ අප දැන් ඉන්න ක්‍රීඩකයෝගෙන් මොනවද මේ විදිහට ගිහින් බලාපොරොත්තු වෙන්නේ කියන එක ප්‍රශ්නාර්ථයක් වෙලා තියෙන කාලයක් මේ. ප්‍රාර්ථනා කරමු ක්‍රීඩාවේ සුබදායි සුබවාදී අනාගතයක්. ඒ වගේම ඔබට පතනවා සුවදායි දවසක්. යලිත් හෙට උදේ හමුවෙමු. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.